නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ගුරු දෙවිඳුන් නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහවත් පින්වතුනි, අද සද්ධර්ම අලංකාරයේ උතුම් වූ මේ දහම් දේශනාවේ අපි දවස ආරම්භ කරද්දී මහනවා බොහෝම ලස්සන බණපදයක්. පාද පීඨිකා 13 වහන්සේ ගැන. පාද පීඨිකා 13 වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික 13 වහන්සේ නමක්. ඒ 13 වහන්සේගේ අසිරිමත් පුවත අද මේ බණපදයෙන් අපි ශ්‍රවණය කරන්නේ. අද දේශනාවට දායකත්ව දරන්නේ 2022 මැයි මාසයේ 29 වන දින අද දවසේ 89 වෙනි ජන්මදිනයේ යෙදෙන පින්වත් UH ලුසිනෝනා උපාසිකා මාතාවට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. මෑණියන්ට ධර්මාවබෝධයේ පිණිස මේ පින හේතු වේවා කියන උතුම් අරමුණින් අංක 358 වීරනගර ත්‍රිකුණාමලය ලිපිනේ පදිංචි පින්වත් MPM රජිත සංජය මහත්මයා, MP තිලිනි සංකා මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දූ දරුවන්, මුණුපුරු මිනිපිරියන් සෑම සියලු දෙනා ඒක රාශී වෙලා 89 වෙනි ජන්මදිනය සමරන මෑණියන්ට සෙත් පැතීමයි මේ විදිහට සිද්ධ කරන්නේ. පින්වතුනි, පාද පීඨිකා 13 වහන්සේගේ මේ ප්‍රවෘත්තිය අපිට කියවන්න ලැබෙන්නේ, ඉගෙන ගන්න ලැබෙන්නේ සද්ධර්මාලංකාරය උතුම් ග්‍රන්ථයේ. හරිම පුදුම සහගත පුවතක්. තිලෝගුරු භාග්‍යවත් අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාලාට පස්සේ පුවතක් මේ සිද්ධිය. ගයාවේ වජිරාසන භූමියට නුදුරු තැනකට වෙන්න එක නගරයක් තිබුණා. ඒ නගරේ පින්වතුනි ඊටාම ශ්‍රද්ධා සම්පන්න උපාසක කෙනෙක් වාසය කළා. ඉතින් මේ උපාසක කෙනා වාසය කරපු ගම්මානෙට එක දවසක් රහතන් වහන්සේ නමක් වැඩම කළා. මේ රහතන් වහන්සේ සමීපේ තමයි පාද පීඨිකා 13 වහන්සේ වැඩ හිටියේ. පාද පීඨිකා කියලා කියන්නේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුදු සිරිපා යුග තබාගෙන හිටපු පීඨිකාවක්, පොඩි පුවරුවක්. බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික 13 වහන්සේ නමක්. ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි සාදරයෙන් වන්දනා කරනවානේ ශාරීරික 13 වහන්සේලාට. ශාරීරික 13 වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුරේ කොටස්. ඊළඟට අපි වන්දනා කරනවා පාරිභෝගික ධාතු. බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු, පරිභෝග කරපු දේවල්. ඊළඟට අපි වන්දනා කරනවා උද්දේශික ධාතු. උද්දේශික කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරවන ලද සිරිපා සටහන් ආදී සිරිපා අනුරූප සටහන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන ලද. පිළිම වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන ලද. විහාර තියෙනවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන ලද. කොටිම භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කියලා යමක් වෙන් කරා නම් ඒ සියල්ල උද්දේශික ධාතු. මේ 13 වහන්සේව ඊටාම සාදරයෙන් සමන් වහන්සේ සමීපේ තබාගෙන ගෞරවයෙන් යුතුව වන්දනාමාන කරමින් ආරක්ෂා කරනවා රහතන් වහන්සේ නම. කවරෙක්ද පින්වතුනි එතකොට මේ ධාතු වන්දනා කරන්නේ? රහතන් වහන්සේ නම. සියලු කෙලෙස් නැසූ උත්තමයෙක්. යලි පින උවමනා නැති උත්තමයෙක්. දැන් අපි ධාතුන් වහන්සේලා වන්දනා කරනකොට
ඒ ධාතු වන්දනාව තුළින් අපිට පින් උපදිනවනේ. අපි පින රැස් කරගන්න අරමුණක් තියාගෙන නේද ධාතුන් වහන්සේලා වඳින්නේ. ඇයි අපිට පින උවමනා කරන්නේ? අපිට සංසාර ගමනේ යනවා අපි. අපිට ආරක්ෂාවක් ඕන. අපිට සුගති රැකවරණ ඕන. ඒ උදෙසා අපි පින් කරන්නේ. එතකොට රහතන් වහන්සේලාත් මේ ධාතුන් වහන්සේලා වන්දනා කළානේ. රහතන් වහන්සේලා ධාතුන් වහන්සේලාට ගරු සත්කාර දැක්වන්නේ. මේ කුමක් මිනිසද? කෙලෙහි ගුණ සලකා. කෘතගුණ තමන්ට සරණ දීපු ශාස්ත්‍රුන් වහන්සේ, තමන්ට පිහිට සැලසූ ශාස්ත්‍රුන් වහන්සේ, තමන්ට නිවන දීපු ශාස්ත්‍රුන් වහන්සේ අනේ මේ උතුම් පීඨිකාව මත සම්බුදු සිරිපා යුග තබාගෙන සිටියා නොවේද? එමෙ කියලා සාදු සාදු කියලා වන්දනා කරනවා. පාද පීඨිකා ධාතුන් වහන්සේ. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ බොහෝ කලක් වැඩ හිටියා වූ ගන්ධ කුටි. අදට අපි දඹදිව වන්දනාවේ ගියාම අපිට වන්දනා කරයි. සෙවන් නුවර භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු ගන්ධ කුටිය. කොසඹෑ නුවර ගෝසිතාරාමේ ගන්ධ කුටිය. ඊළඟට විශාලාවේ කූටාගාර ශාලාව. ඊළඟට කපිලවස්තුවේ නිග්‍රෝධාරාමේ තියෙනවා භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු ගන්ධ කුටිය. ඊළඟට ගිජ්ජකූට පර්වතයේ මුදුනේ තියෙනවා බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටිය. ඉතින් මේ විදිහට පින්වතුනි අපි මේවා වෙනම අඳුන ගන්න ඕන. සදැහැති ශ්‍රාවකයා ජීවිත කාලේ ශාස්ත්‍රුන් වහන්සේ වඳින්න පුදන්ට හැකි හැම ආකාරයක්ම අඳුන ගන්නවා, හොයනවා, තව තවත් හොයනවා. ඇයි හේතුව? තමන්ගේ ජීවිතයට සරණ සැලසූ ශාස්ත්‍රුන් වහන්සේට කොච්චර වැන්දත් එයාට ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීම, බුදුරජාණන් වහන්සේ පිදීම ඇති වෙන්නේ නැති එක ශ්‍රාවකයාගේ ලක්ෂණයක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ උදෙසා වුණත් කරන වන්දනාවේ ඒකේ යම් සීමාවක් තියෙන්න ඕනි කියලා. හැබැයි ශ්‍රාවකත්වයේ තුල එහෙම අදහසක් නැහැ. ශ්‍රාවකයෙකුට ඒ ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා පුද සත්කාර, උපහාර, සම්මාන, වන්දනා, මාන දක්වලා එයා කොහොමද මේ ඇති කියලා සීමා කරන්නේ? ඒ ලබා දීපු රැකවරණයට. එක අවස්ථාවක ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ හිඳී සෙවන් නුවර දෙව්රම් මහ විහෙරේ එක්තරා දේවතාවෙක් මුළු දෙව්රම් විහෙරම ඒකාලෝක කරගෙන පහළ වුණා. මේ දේවතාවගේ ඒ එළිය සාමාන්‍යයෙන් ගොඩාක් ආලෝකමත් එකක්. හේතුව මෙයා ඉහළ දිව්‍ය ලෝකයක ඉඳලා. ඇත්තටම දිව්‍ය ලෝකෙ කිව්වට මෙයා ආවේ ඉහළම බ්‍රහ්ම ලෝකයක ඉඳලා. ඒ බ්‍රහ්ම ලෝකයේ අවිහ කියලා කියන්නේ පින්වතුනි, ඒ අවිහ කියන බ්‍රහ්ම ලෝකයේ ඇතුළු බ්‍රහ්ම ලෝක පහකට අපි කියනවා සුද්ධාවාස බ්‍රහ්ම ලෝක කියලා. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක ඉඳලා ආවේ. ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වල ඉන්නේ කවුද? අනාගාමී ශ්‍රාවකයෝ. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ට කියන මෙන්න මේ පහ තමයි සුද්ධාවාස. එතකොට මේ අනාගාමී ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා මහා කාරුණික භාග්‍යතුන් වහන්සේ දැක්ක ගමන් ඒ ඇතිවෙච්ච ගෞරවයට, ප්‍රේමයට මේ දේව පුත්‍රයාට අමතක වුණා තමන් ඉන්නේ දැන් මනුස්ස ලෝකේ කියලා. ඉතින් ගන්ධ කුටියේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු ස්ථානේ දැන් මෙයා හිට ගන්න ලැහැත්ති. නමුත් මෙයාට හිට ගන්න බෑ. මේ දෙවියා මෙහෙම පොළොවේ යට යනවා. හරියට වැලි ගොඩකට තෙල් වක් කරනකොට ඒ තෙල් ඇතුළට යන්නේ. ඒ වගේ මෙහෙම ඇතුළට යනවා. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා හා දෙවිය ගොරෝසු කයක් මවා ගන්න කිව්වා. අන්න එතකොට ගොරෝසු කයක් මවා ගත්තා. මවාගෙන මේ දෙවිය කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම අවිහේ ඉඳලා ආවේ. ස්වාමීනි මායි අවිය බ්‍රහ්ම ලෝකේ උපදින්න පෙර මේ මනුස්ස ලෝකේ කාලක්‍රියා කරන්නේ කාරණා 3කින් අතෘප්තිමත් වෙලා. ස්වාමීනි මගේ හිතට ඇති කියලා හිතිච්ච නැති කාරණා 3ක් තියෙනවා. ස්වාමීනි පළවෙනි එක තමයි මට බුදුරජාන් වහන්සේ දැකලා ඇති කියලා කවදාවත් හිතිලා නැහැ. දැන් භාග්‍යවතුන් වහන්සේ දැක්ක මට ඇති. මට එහෙම හිතිලා නැහැ. ස්වාමීනි ඒ කාරණේ හිලා අතෘප්තිමත්වම මා කාලක්‍රියා කළා.
බුදුරජාණන් වහන්සේ වන්ද නමස්කාර කිරීම, ගෞරව කිරීම, භාග්‍යතුන් වහන්සේ දැකීම අතෘප්තිමත් වෙලයි අනාගාමී ශ්‍රාවකේ කාලක්‍රියා කරන්නේ. ශ්‍රාවකත්වය. ඊළඟට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ශ්‍රී සද්ධර්මයේ අහලා ඇති කියලා කවදාවත් හිතිලා නැහැ. අතෘප්තිමත්වම මා කාලක්‍රියා කළා. මට බණ අහලා ඇති කියලා හිතිලා නැහැ. දැන් අපි කොච්චර බණ ඇහුවද දැන් ඇති කියලා. එහෙම හිතවිල්ලක් එනවා නම් ඒ ශ්‍රාවකත්වයේ දුර්වලකමයි. ඊළඟට ඒ දෙවියා කියනවා ස්වාමීනි මම සංඝයාට උවටෙන් කරලා ඇති කියලා හිතුවේ නැති කෙනෙක්. සංඝයාට උපස්ථාන කිරීමෙහිලා අතෘප්තිමත්වම මා කාලක්‍රියා කළා. බලන්න ලස්සන. සාමාන්‍ය මිනිස්සු මැරෙනවා පිංගතුනේ වෙන වෙන දේවල් වල අතෘප්තිමත්ව. දරුවෝ අතහැර ගන්න බැරුව අනේ මට උඹලත් එක තව කාලයක ඉන්න තිබ්බනම් කියලා මැරෙන මිනිස්සු නැන්ද? එහෙම මිනිස්සු මැරෙනවා. අනේ මේ වතු පිටි ඉඩ කඩන් වල තව කාලයක ඉන්න තිබ්බනම් කියලා ඒව අත්තර ගන්න බැරුව මිනිස්සු මැරෙන්නේ නැද්ද? එහෙම මැරෙනවා. අනේ මගේ සුඛෝපභෝගී වාහනේ මේ වාහනේ මට තව කලක් පදින්න තිබ්බනම් කියලා ඒව අතහැර ගන්න බැරුව මිනිස්සු මැරෙන්නේ නැද්ද? තමන්ගේ ගේ අතහැර ගන්න බැරුව මැරෙන්නේ නැද්ද? තමන්ගේ ඨානාන්තර අතහැර ගන්න බැරුව මැරෙන්නේ නැද්ද? තමන්ගේ ධනය අතහැර ගන්න බැරුව මිනිස්සු මැරෙන්නේ නැද්ද? මිනිස්සු සාමාන්‍ය ජනයා මැරෙන්නේ බොහෝ දෙනෙක් ඒ බඳු කාමයන් තුල අතෘප්තිමත්වයි. නමුත් බලන්න මේ ශ්‍රාවකයෙකුගේ හිතේ තියෙන සුන්දරත්වය. ඔහු බුදුරජුන් දැක ඇති කියලා අතෘප්තිමත්ව. ධර්මයේ ඇසීමෙහි අතෘප්තිමත්ව. සංගරුවනට උවටන් කිරීමෙහි අතෘප්තිමත්ව කාලක්‍රියා කරලා ආවිහ නම් වූ අනාගාමී බ්‍රහ්ම ලෝකේ උපත ලැබුවා. වෙංගතුනේ ඒ නිසා ඔබත් හොඳට හිතේ ඕවා තැම්පත් කරගන්න. අද මේ දවස් ආරම්භ වෙද්දිම මේ බණපදය අහනකොට තැම්පත් කරගන්න මමත් මගේ ජීවිත කාලේ තියෙනකන් මගේ බුදුරජාණන් වහන්සේව වන්දනා කරනවා. මම නවත්තන්නේ. මමත් මගේ ජීවිතේ තියෙනකන් බණ අහනවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ බණපද ඇහිල්ල මම නවත්තන්නේ. මමත් සංඝයා වහන්සේලාට උවටෙන් සත්කාර සම්මාන දක්වනවා මට පුළුවන් විදිහට. පින්වතුන්ලා කොච්චර වාසනාවන්තද මේ රට තුල හැටගෙන තියෙන නේක අරුබුද ජීවත් වෙන්න අමාරුව පසුබිම් මැදත් පින්වතුන්ලට මේ සදහම් වැඩපිළිවෙල තුලින් නිතර සංකරුවන දකින්න ලැබෙන්නේ නැද්ද? තමන්ගේ ගෙදරට හැම තිස්සෙම උතුම් සංඝයා වඩිනවා වගේ ධර්ම දේශනාවක් ඉවර වෙනකොට තව ධර්ම දේශනාවක්. ඒ දේශනාව වෙනකොට තව ධර්ම දේශනාවක්. ඒක කොච්චර බණපද අහන්න ලැබෙනවද? එක එක ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනවා. එක එක උතුම් ධර්ම දේශකයන් වහන්සේලා, කල්යාණ මිත්‍රයන් වහන්සේලා හැම තිස්සෙම නිවසට වඩිනවා වගේනේ. සාදු සාදු කියලා වන්දනා කරලා හිත පහදවාගෙන තමන්ගේ ජීවිතේ පිනෝපදන්න බැරිද? ඒ නිසා ඒ දේවල් නොපමාව කරගන්න. ඒ දේවල් වලට පමා වෙන්න එපා. අද උදෑසන බණ අහන අපි හෙට උදෑසනක බණ අහන්නත් පුළුවන්, නාහන්නත් පුළුවන්. ජීවිතය කියන්නේ එහෙම එකයි. අවිනිශ්චිතයි. ඒ නිසා පින්වතුන්ලා මේ කියු කරුණ හොඳට හිත රඳවා ගන්නට රහතන් වහන්සේලා තමයි ඒ උතුම් 13 වහන්සේලා සාදරින් වැන්දේ. පාද පීඨිකා 13 වහන්සේ. මේ පාද පීඨිකා 13 වහන්සේව ඒ උතුම් රහතන් වහන්සේ බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ බුදුවරු කල්ප 100කටත් දුර්ලභයි කියලා සාදරින් වන්දනා කර කර තබාගෙන සිටියා. ඉතින් මේ රහතන් වහන්සේ අර උපාසකතුමාගේ නිවසට වැඩම කළා. ඒ උපාසකතුමා බොහොම සාදරයෙන් මේ ස්වාමීන් වහන්සේට උවටන් කළා. ඒ උවටන් කරද්දී මේ උපාසකගේ හිත මේ ස්වාමීන් වහන්සේ කෙරෙහි බොහෝ පැහැදුනා. පැහැදිලා කිව්වා නේ ස්වාමීනි මට ඔබ වහන්සේට නිතර උපස්ථාන කරන්න තියෙනවා නම් කොච්චර එකක්ද? අනේ ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ මේ ගමට වැඩම කරපු එකේ ඔබ වහන්සේ මෙහි ටික කාලයක් වැඩ ඉන්න.
අපිව දාලා මේ ගම්මානේ දාලා ඔබ වහන්සේ වඩින්න එපා. ඔබ වහන්සේට වැඩ ඉන්න පහසුකම් මං ගමේ පිරිසත් එක්ක එකතු වෙලා හදන්න. ස්වාමීනි ඔබ වහන්සේ මෙහි වැඩ ඉඳලා අපිට අනුග්‍රහ දක්වන්නකෝ කිව්වා. අනේ මේ ස්වාමීන් වහන්සේක පිළිගත්තා. ඊට පස්සේ ගමේ පිරිස එකතු වෙලා මේ ගම්මානේ කෙළවරකට වෙන්න බොහොම ලස්සනට පිළිවෙලකට පොඩි විහාරයක් පන්සලක් මේ ස්වාමීන් වහන්සේ උනෙන් කෙරෙව්වා. ඉතින් මේ රහතන් වහන්සේ දැන් ඒ ගම ආසන්නයේ තියෙන පන්සලේ වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්න අතරේ ඒ උත්තමයන් වහන්සේ මේ උපාසකතුමාට පෙන්වා අර පාද පීඨිකා ධාතුන් වහන්සේ මේ උපාසක සාදරින් වැඳන්නේ සාදු සාදු කියලා. පාද පීඨිකා ධාතුන් වහන්සේ අනේ ස්වාමීනි අනිත් අයටත් වන්දනාමාන කරගන්න ලැබෙනවා නම් කොච්චර එකක්ද කියලා ඔන්න උපාසකතුමා එහෙම කිව්වා. ඊට පස්සේ මේ රහතන් වහන්සේ මේ උපාසකතුමාත් එකතු වෙලා පොඩිවට දාගෙබක් පොඩිවට සෑයක් හැදුවා. හදලා ඒ සෑ රජුන්ගේ ගර්භයේ පාද පීඨිකා ධාතුන් වහන්සේ වඩා හිඳෙව්වා. දැන් ඉතින් බොහෝ දෙනෙක් ඒ ධාතුන් වහන්සේ වන්දනාමාන කරගන්නවා. මෙහිම වන්දනාමාන කරගෙන කාලය ගත වෙනකොට මේ උපාසකට හිටියා තව සමීපෙන් ඇසුරු කරන මිත්‍රයෙක්. මේ මිත්‍රයා මිසදිටුයි. මේ මිත්‍රයා වෙනත් දෙවි කෙනෙක්ව සරණ ගිහිලා හිටියේ. ඒ දෙවියෝ තමයි අපිව මෙව්වේ කියලා එයා ඒක අදහගෙන හිටියේ. ඒ ਸਰව බලධාරී දෙවියන්ව මෙයා සරණ කරගෙන හිටියා. ඒ දෙවියෝ වෙනුවෙන් තමයි හැම එකම කරන්නේ. දැන් ඉතින් මෙහිම ස්වභාවයක් ඔහු තුල තිබුණා. දවසක් මේ උපාසකතුමා තමන්ගේ මිත්‍රයාත් එක්ක ඉන්නකොට මිත්‍රයා ඇදලා ගත්ත මේ කතාව අපේ දෙවියන් වහන්සේ නොවේ මහා දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ තමයි අපිව මවලා තියෙන්නේ. ඒ දෙවියන් වහන්සේට ඕන විදිහට තමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේට වන්දනා කරගෙන හිටියොත් අපිට ගොඩ යන්න පුළුවන්. නැති මේ වගේ කතා කිව්වා. මේවා කියනකොට අර උපාසකතුමාට හරි අනුකම්පා හිතුණා. ඇයි? ඒ උපාසකතුමාට සරණක් තියෙනවා. සරණ තියෙන කෙනාට අසරණ කෙනෙක් දැක්කම අනුකම්පා හිතෙන්නේ නැන්ද? අනුකම්පා හිතෙනවා. වලකින් ගොඩ ආපු කෙනෙකුට වලේ ඉන්න මිනිස්සෙක්ව දකිද්දි අනුකම්පා හිතෙනවනේ. ආන් ඒ වගේ අනුකම්පා හිතුණා. අනුකම්පා හිතලා කිව්වා මිත්‍රය ඔබ ඔය යම් දෙවිවරු ගැන කියනවාද? ඒ සියලු දෙවියන්ට වඩා අග්‍රව මේ ලෝකේ යම් උත්තමයෙක් වැඩ ඉන්නවා නම් ඒ අපගේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. මිත්‍රය බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ හරියට සියලු මහා ගංගාවට සාගරේම ආධාර වෙනවා වගේ. මේ ලෝකේ යම්තා ගුණධර්මයක්ද ඒ ගුණධර්ම හැම එකකටම උපකාර වෙන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නිසා තමයි ලෝකේ සොඳුරු ගුණ සියල්ල උපදින්නේ. බුදුරජාණන් වහන්සේ නිසාමයි ගුණයන් මත පිහිටා සැනසille ඉන්න ජීවිත බිහි වෙන්නේ. බලන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසා නොවේද මේ ලෝකේ ඊතා සැනසille ගුණධර්ම තුලින් මුළු ජීවිතේම ජයගත් රහතුන් බිහි වුණේ. බුදුරජාණන් වහන්සේ නිසා. බුදුරජාණන් වහන්සේ නිසාම ගුණ ධර්මයන්ගෙන් ජීවිතේ දිනු මඟඵලලාභී උත්තමයෝ වෙහුණා. බුදුරජාණන් වහන්සේ නිසාම ගුණ ධර්ම උපදවාගෙන ඒ ගුණ බලයෙන් සුගතියේ රැකෙන සත්‍යෝ කොච්චරද අදටත් පින්වතුනි අපි ඒ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසා නොමෙයිද සීලයක් ගුණයක් ආරක්ෂා කරන්නේ. ඒක හොඳට තේරෙනවා ලෝකෙ දිහා බලද්දි. බුද්ධ කියන වචනේ අහන්න නැති රටවල් කොච්චර තියෙනවද මේ ලෝකේ? බුද්ධ කියන වචනේ උතුම් කොට කතා කරන්නේ නැති රටවල් කොච්චර තියෙනවද? බුදුරජාන් වහන්සේ ගැන කියා දෙන්න කල්යාණ මිත්‍රයෙක් නැති රටවල් කොච්චර තියෙනවද? ඒ බඳු තැනක මිනිසුන්ට කිසි ඉලක්කයක් නැහැ ජීවිතේ. ලෞකිකව දියුණු කරගන්න යන්නේ උත්සාහයන් දරනවා මේ ජීවිතේ. නමුත් එහෙම මැරිලා යනවා. මැරිලාදී අසරණයි. හරි හම්බ කරපු ඔක්කොම මෙහි දාලා. තමන් පරිහරණය කරපු ගතත් දාලා මැරිලා යනවා අසරණයෝ විදිහට. මේ ලංකාවේ උපන්න ඊටාම අතලොස්සක් පිරිසට නේද
ඒ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මුල් කරගෙන ගුණධර්ම දිනු කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. බුදුරජාණෝ වනාහි සියලු ගංගාවන්ට ආදරය වෙන මහා සයුර වෙන්න. සියලු ගංගාවන්ට ආධාර කරන ඒ මහා සයුර යම්සේ පවතීද අපගේ බුදුරජාණන් වහන්සේ සියලු ගුණයන්ට ආධාර වන්නේමය. ඊළඟට කියනවා අනේ මිත්‍රයා අපගේ භාග්‍යතුන් වහන්සේ ගැන මෙහෙමත් තේරුම් ගන්නට. මිත්‍රයා මේ මහ පොළොව නැත්නම් ගස් නැහැ. මේ මහ පොළොව නැත්නම් සත්තුන්ට පිහිටලා ඉන්න බෑ. මහ පොළොව නිසා තමයි ගස් තියෙන්නේ. මහ පොළොව නිසා තමයි මේ සත්තු පිහිටලා ඉන්නේ. මහ පොළොව මත තමයි ගෙවල් දොරවල් හදන්නේ. මහ පොළොව නැත්තම් මොකුත් නැහැ. ඒ වගේ සියලු ගුණධර්ම වලට භූමිකාව බුදුරජාණන් වහන්සේ. එහෙමත් තේරුම් ගන්නට. ඒ නිසා මිත්‍රයා ඒ බුදුරජාණන් වහන්සේට වඩා වැඩි වූ කෙනෙක් මේ ලෝකේ තවත් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේමයි අග්‍ර. බුදුරජාණන් වහන්සේ ශාන්තයි. බුදුරජාණන් වහන්සේ ව්‍යක්තයි. බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. බුදුරජාණන් වහන්සේ මහා එරදියෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ මහා ගුණයෙන් යුක්තයි. දැන් මේ උපාසකතුමා තමන්ගේ මිත්‍රයාට බුදු සරණ ගැන කියලා දෙනවා. බුද්ධෝපි සක්කොන්තින යස්ස වන්නං. මිත්‍රයා මං ගැන කවර කතාද? බුදුරජාණන් වහන්සේ නමකටවත් බුදු කෙනෙකුගේ ගුණ වර්ණනා කරලා කියලා ඉවර කරන්න බෑ. කප්පම්පි වත්වා කයතං ගමේතුන්. කල්පයක් තිස්සේ බුදු ගුණ කිව්වත් මිත්‍රයා කල්පය ගෙවිලා යයි. පගේවන බ්‍රහ්ම සුරා සුරේහි වත්තුන් නහාතන් අනහා අනන්ත ගුණස්ස වන්නං. ඉතින් බුදු කෙනෙකුටත් ඒ ගුණ වර්ණනා කරලා ඉවර කරන්න බැරි නම් අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය මේ සාමාන්‍ය බ්‍රහ්මයෙකුට සාමාන්‍ය දෙවියෙකුට කොහොමට නම් පවසන්නද? මේක කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා ඒ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ ගැන දැනගෙන ඔය බොල් දේවල් අත්හැරලා බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඉතින් යාළුවෙක් මිත්‍රයෙක්ින් එහෙම කිව්වේ. ඒ කියද්දි මේ පුද්ගලයාට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා මේ පුද්ගලයා කිව්වා මන් අඩු දානවා කිව්වා. ඔය කියපු අපහාස වලට මන් අඩු දානවා කිව්වා. මගේ දෙවියන් වහන්සේට ඔහි බැන්නා. මන් අඩු දානවා මං රජුරවන්ට මේක කියනවා කියලා රජුරවන්ට කියන්න ගියා. දැන් මේ උපාසකතුමා කල්පනා කළා මෙයා ගිහින් දැන් රජුරවන්ට මොනවා කියයිද දන්නේ නැහැ. ඒ නිසා රජු ඉදිරියට මාත් යන්න ඕන. මේ උපාසකතුමා කිව්වා හරි ඔබ රජු ඉදිරියට යනවා මාත් එනවා. දැන් දෙන්නාම රජුරුව ළඟට ගියා. රජුරුව ළඟට ගිහින් රජුරවන්ට කියනවා රජතුමනි මේ පුද්ගලයා දැන් කවුද කියන්නේ? අර මිසදිටු ගත්ත කෙනා. කියනවා මේ පුද්ගලයා මගේ දෙවියන් වහන්සේට බැන්නා. මගේ දෙවියන් වහන්සේට ඇදකුද කිව්වා. මගේ දෙවියන් වහන්සේට වඩා මෙයා කියන බුදුරජාණන් වහන්සේ ලොකුයිලු කිව්වා. එතකොට අර උපාසකතුමා රජුරු ඉදිරියේ කිව්වා අනේ රජතුමනි මා කිව්වේ සත්‍ය. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේමයි අග්‍ර. බුදුරජාණන් වහන්සේමයි ගුණයෙන් ඥාණයෙන් එරදිහින් හැමදෙයින්ම අග්‍ර. මං ඒ ගැනයි කිව්වේ. එතකොට රජුරුව බලන්න හිටිය දෙන්නම දිහා. බලන් ඉඳලා රජුරුව කිව්වා හරි. මෙහෙම කරාපල්ලා. කවුද ආනුභාව සම්පන්න කියලා උඹලාම පෙන්නපල්ලා. ආනුභාව සම්පන්න බව පෙන්නුවොත් ඒ ආනුභාව සම්පන්න බව පෙන්නන කෙනාට මේ නඩුව දිනන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ ඔන්න අර මිසදිටු පුද්ගලයා තමයි මුලින්ම බාරගත්තේ ආනුභාවෙ පෙන්නන්නට. ඉතින් යම් ඒ දෙවියෝ වාසය කරන දේවාලයක් තිබුණා. ඒ දේවාලෙට ගිහිලා නොයේක් යාතිකා කළා. රජුගේ ඉදිරියේ නොයේක් යාතිකා පුද සත්කාර කරලා මේ අනේ දෙවියනේ පෙළහරක් පාන්න කියලා කිව්වා. නමුත් මොකුත් විශේෂයක් සිද්ධ වුණේ නැහැ. දැන් උපාසකතුමාගේ වාරේ. රජුගේ උපාසකතුමා පැත්තට හැරිලා කිව්වා දැන් මේ පුද්ගලයා තමන්ගේ දෙවියන් වහන්සේට මහා ඉහලින් සත්කාර සම්මාන කළානේ. අපි කැමති බුදුරජාණන් වහන්සේ උදෙසා ඔබ කරන සත්කාර සම්මානත් ඒ බුදුරජාණන් වහන්සේගේ පෙළහරක් දකින්න. පෙන්නන්න කිව්වා අපිට. එතකොට මේ උපාසකතුමා ඉල්ලගත්ත සතිය.
සතියකින් පෙන්වන්න කිව්වා. රජුරෝ සතියක් දුන්නා. මේ උපාසකතුමා මොකුත් විශේෂයෙන් කළේ නැහැ. කළේ පාද පීඨිකා ධාතුන් වහන්සේට උපස්ථාන කරන එක. ඒ සෑයට උපස්ථාන කළා. මහා ගෞරවයකින් සෑරජානන් වහන්සේට උපස්ථාන කළා. අර රහතන් වහන්සේටත් විස්තර ඔක්කොම කියා හිටියා. ඒ කියලා ඔන්න දවස් 7 ගත වුණා. මේ දවස් 7ේම ඒ රහතන් වහන්සේත් මේ උපාසකතුමාත් ගමේ පිරිසත් කළේ මොකද්ද? ධාතු සෑයට පාද පීඨිකා ධාතුන් වහන්සේට උපස්ථාන ගෞරව දක්වන එක. ඉතින් දවස් 7 ගත වුණාට පස්සේ ඔන්න රාජකීය පිරිස සෑහෙන ලොකු මිනිස්සු කොටසක් එකතු වුණා කියනවා. සමහරු මේ ඇඳන් උඩ ඇඳන් තියලා මෙහෙම නිකන් ස්ටේජ් වගේ හදාගත්තා මේක බලන්න. දැන් මේ උපාසකතුමාට ඇවිල්ලා ලොකු අභියෝගයක්. මේ උපාසකතුමා සෑරජානන් වහන්සේ ඉදිරියේ වන්දනා කරගෙන බොහොම නිවුණු සිතින් සත්‍යක්‍රියාවක් කළා. අපාන කෝටින් බුද්දස්ස සරණං නෝ ගතා යදි තේන සච්චේන යං ධාතු දස්සේතු පාටිහාරියං. උපාසකතුමා කියනවා මම දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියලා කියන්නේ සත්‍යයක් නම්. මේ උපාසකතුමා කියනවා මම දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියලා කියන්නේ සත්‍යක්මයි. මං දිවි හිමියෙන් සද්ධර්මයේ සරණ ගියා කියලා කියන්නේ සත්‍යක්මයි. මං දිවි හිමියෙන් සංගරුවන් සරණ ගියා කියලා කියන්නේ ඒකාන්ත සත්‍යක්මයි. තේන සච්චේන යං ධාතු. ඒ සත්‍යයෙන් මේ උතුම් ධාතුන් වහන්සේ ඒ ධාතුන් වහන්සේ පාද පීඨිකා ධාතුන් වහන්සේ දස්සේතුම් පාටිහාරයන් පෙළහරක් පින්වා වදාරන සේක්වා. ඔන්න සත්‍යක්‍රියා කළා. ඉතින් මේ විදිහට හරි ලස්සන සත්‍යක්‍රියාවක් මේකේ ගාථාවෙන් තියෙන්නේ. පාලි ගාථාවෙන් ඒ ගාථාවේ අර්ථ මම ඔබට කියන්නම්. මේ උපාසකතුමා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මහා බෝධිසත්ව වූ කාලේ දසරත ජාතකයේහි රාම නමින් බෝධිසත්වෝ ලෙස ඉපදිලා ඉද්දි ඒ බෝධිසත්වයන් වහන්සේ පයලු මිරිවැඩි දෙකත් අద్භූත පෙළහැර දැක්වා කියලා කියන්නේ ඒකාන්ත සත්‍යයි. දසරත ජාතකේ බෝධිසත්වෝ රාම විදිහට උපන්න. ඒ රාම බෝධිසත්වයන් ඒ කාලේ කොච්චර ගුණ සම්පත්තියකින් යුක්ත උදාන්ත කියලා කියන්නේ. රාම බෝධිසත්වයෝ මේ රාජ්‍ය අත්හැරලා තපසට ගියාට පස්සේ රාජ්‍ය පාලනය උදෙසා රාජ්‍ය පාලනයට වෙන කවුරු පත් වෙනවට කැමති උන්නේ කැමේ ඒ රටේ පිරිස. එතකොට රාම බෝධිසත්වයෝ මිරිවැඩි සංගල දෙක මේ රාජ්‍ය තබලා ගියා. ඒ මිරිවැඩි සංගල දෙක කාලයක් රාජ්‍ය පාලකයා විදිහට තිබුණා කියනවා. නඩු විභාග වලට ගිහිල්ලා ඒ මිරිවැඩි සංගල දෙක තියාගෙන කියනවා මිනිස්සු නඩු විභාග කරන්නේ කවදාවත් අයුක්තියක් වෙන්නේ නැහැ කියනවා. අසාධාරණයක් වෙන්නේ නැහැ කියනවා. මේ මිරිවැඩි දෙකල එච්චර ආනුභාවයි. මිරිවැඩි දෙකේ තිබුණු ආනුභාවයට අර නඩු සාධාරණ විදිහට යුක්ති සහගත විදිහටම විසඳෙනවා. එතකොට මේ උපාසකතුමා ඒක සිහි කරනවා. ස්වාමීනි ඒ කාලේ මිරිවැඩි දෙක ඔබ වහන්සේ පයලු මිරිවැඩි දෙක පෙළහැර පෑවා කියලා කියන්නේ ඒකාන්ත සත්‍යය. ඒ සත්‍ය අනුභවයෙන්ද මේ උතුම් ධාතුන් වහන්සේ පෙළහැර පානාසේක්වා. ඊළඟට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ශ්‍රී සම්බුදු බවට පත්වෙන මේ ජීවිතේ බෝධිසත්ව දරුවා විදිහට අම්මාගේ කුසින් බිහිවෙච්චි විගසම ඔබ වහන්සේ උදෙසා මේ මහා පෘථුමියෙන් සත්පියුමම් පිපුණා කියලා කියන්නේ ඒකාන්ත සත්‍යයක්. ස්වාමීනි මේ පිපුණු සත්පියුම් වල මහා පියුම මැත්තේ වැඩ සිට අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මානදාති නත්තිදානි පුනබ්බවෝ කියා මහා සිංහනාද කළා කියලා කියන්නේ ඒකාන්ත සත්‍යයක්. ඒ සත්‍ය අනුභවයෙන්ද
ඔබ වහන්සේ පරිභෝග කළ මේ උතුම් ධාතුන් වහන්සේ පෙළහර පානාසේක්වා. ස්වාමීනි ඔබ වහන්සේ ග්‍රහ බන්ධනයේ වාසය කරන කාලේ සතර පෙරනිමිති දැක්කා කියලා කියන්නේ ඒකාන්ත සත්‍යයක්. ඒ සතර පෙරනිමිති තුලින් ජීවිතයේ යථාර්ථයක් සොයාගෙන රාජමාලිගා අත්තර මහබිනික්මන් කළා කියලා කියන්නේ ඒකාන්ත සත්‍යයක්. ඒ සත්‍යයන්ගේ අනුභවයෙන්ද මේ ධාතුන් වහන්සේ පෙළහර දක්වත්වා. ස්වාමීනි ඔබ වහන්සේ ගයාවේ බෝමැඩ වජිරාසනයේ මත වැඩහිඳ මාරසේනා බිඳ සම්බුදු බවට පත් වූ බව ඒකාන්ත සත්‍යයක්. ඒ සත්‍ය අනුභවයෙන් මේ පාද පීඨිකා ධාතුන් වහන්සේ පෙළහර දක්වන සේක්වා. ස්වාමීනි ඔබ වහන්සේ ඉසිපතන උයනේදී මංගල ධර්ම දේශනාවෙන් දම් දෙසුම ආරම්භ කළා කියලා කියන්නේ ඒකාන්ත සත්‍යයක්. ඒ සත්‍ය අනුභවයෙන්ද මේ උතුම් ධාතුන් වහන්සේ පෙළහර පානසේක්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ උපදෙස් ලැබ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ විසින් නන්දෝපනන්ද නාගරාජයා දමනය කළා කියන්නේ සත්‍යයි. ඒ සත්‍ය අනුභවයෙන් ධාතුන් වහන්සේ පෙළහර දක්වා වදාරන සේක්වා. ස්වාමීනි ඔබ වහන්සේගේ ඒ මහා මෙත් සිසිලේ බලෙන් නාලාගිරි හස්තියා දමනය වුණා කියලා කියන්නේ ඒකාන්ත සත්‍යයි. ඔබ වහන්සේගේ තිබුණු ආනුභාවයෙන් ආලවක යක්ෂයා දමනය වුණා කියලා කියන්නේ ඒකාන්ත සත්‍යයි. ඔබ වහන්සේගේ තිබුණු ඥාන බලයෙන් බක බ්‍රහ්මයා දමනය වුණා කියලා කියන්නේ ඒකාන්ත සත්‍යයි. ඔබ වහන්සේ තුල තිබුණු ප්‍රඥාවේ බලයෙන් සත්‍යක දමනය වුණා කියලා කියන්නේ ඒකාන්ත සත්‍යයි. ස්වාමීනි මේ සත්‍ය අනුභවයෙන් මේ උතුම් ධාතුන් වහන්සේ පෙළහර පානසේක්වා කියලා ලොමු දහ ගැන්වෙන සත්‍යක්‍රියාවක් කළා. ඒ සත්‍යක්‍රියාව අහගෙන ඉද්දීම අර ජනයා තුල මේ කයේ ලෝමෝද්ගමණය වුණා කියනවා, රෝමෝද්ගමණය වුණා කියනවා. ඒ විමුතුනේ මේ පුදුම දහන් දැනුමක් මේ සත්‍යක්‍රියාව අර පාලියෙන් ගොඩාක් විස්තර තියෙනවා. මම ඒකයි ඔබට සිංහලෙන් මේක විස්තර කළේ. මේක පින්වතුනේ මේ පුදුම දහම් දැනුමකින් යුක්තව තමයි මේ සත්‍යක්‍රියාව කරලා තියෙන්නේ. දැන් මේ සත්‍යක්‍රියාවේ එකම එකයි තමන්ගේ එකක් තිබෙන්නේ. මං දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියලා කියන්නේ සත්‍යය. ධර්මයේ සරණ ගියා කියන්නේ සත්‍යයක්. සංඝයා සරණ ගියා කියන්නේ සත්‍යයක්. ඒක තමයි තමන්ගේ එක තිබුණේ. අනිත ඔක්කොම ශාස්ත්‍රවංශික ගුණ. ඒ ගුණ ගැන තමන්ගේ හිතේ තියෙන ශ්‍රද්ධාව අද ඇතමෙක් බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතය කොච්චර අවිශ්වාස කරනවද? කොටින්ම මේ ලංකා භූමියේ සම්බුදුරජාණන් වහන්සේ උපන්නා කියලා බෙර ගහගෙන යෑමක් තිබෙන්නේ නැද්ද? බුදුරජුන් උපන් භූමියත් සැක කළානේ. සරණක කෑලි තියෙයිද? සරණ වෙන්න කියලා ගොඩක් අය. මේ බලන්න සරණ තිබ්බ අය සත්‍යක්‍රියා කරපු විදිය. මේ නන්දෝපනන්ද ආදී නාරජවරු දැකලද මේ උපාසකතුමා? නාලාගිරි හස්තියාව දමනය කරනවා දැකලද? ආලවක යකු දමනය කරනවා දැකලද? ඇසූ කරුණ ඔස්සේ ඇති කරගත්ත ශ්‍රද්ධාවක බලය බලන්ට මේ සත්‍යක්‍රියාව කරලා අවසන් වෙනකොට හරි පුදුම සහගත එකක් වුණා. නිකන් මිනිසුන්ට පේනවා මේක එරදියක්. මිනිසුන්ට පේනවා සෑරජුන් දෙකඩ වුණා වගේ. සෑරජුන් දෙකඩ වී සෑරජුන්ගෙන් පැන නැගුණා පාද පීඨිකා ධාතුන් වහන්සේ. ඒ උතුම් ධාතුන් වහන්සේ අහස් ගැබේ මහා පෙළහරක් පෑවනේ. මහා පෙළහරක් පෑවා. ඉතින් ඒ ආරාධනාවෙන් මහා පෙළහර සිද්ධ වීම ගැන සද්ධර්මාලංකාරයේ පොත් වහන්සේ වර්ණනා කරනවා. බුදුන්ගේ බුද්ධානුභාවයෙන්ද රහතන් වහන්සේගේ ඒ අරහත් එරදිහේ ආනුභාවයෙන්ද උපාසකයන්ගේ හදවතේ ඇති ශ්‍රද්ධාවෙන් ඒ සිදු කළා වූ සත්‍යක්‍රියාවේ ආනුභාවයෙන්ද එක්කෙනෙහිම පාද පීඨික ධාතුන් වහන්සේ අහසට පැන නැගී සවනක් රශ්මි මාලාවෝ විහිදුවමින් සරත් අහසේ සූර්ය මණ්ඩලයේ දිලෙන්නාත්සේ අහසේ සිට පෙළහර පෑවේය. මෙහිමයි සඳහන් බලන්න. කොයි තරම් හිත පහන් කරගන්න දේවල්ද? අහසේ සිට මහා පෙළහරක් පෑවා. ඉතින් මේ පෙළහර දැක්කට පස්සේ
එහි එක් රැස් වෙච්ච රජු ඇතුළු සියලු දෙනා හරි සන්තෝෂයටපත් වෙලා ඒ මොහොතේම දන ගහගෙන පාදපීඨිකා ධාතුන් වහන්සේට තමුන්ගේ ජීවිත පූජා කළා. ඊට පස්සේ ධාතුන් වහන්සේ යලිත් සෑගැබේ වැඩ හිටියා. ඒ රහතන් වහන්සේ රජු ඇතුළු සියලු දෙනාම තෙරුවන් සරණේ පිහිටෙව්වා. එදා පටන් ඒ රජු ලෞතර භාග්‍යතුන් වහන්සේ උදෙසා මහත්සී උපහාර සම්මාන දක්වන තෙරුවන් සරණ ගියපු රජ කෙනෙක් බවට පත් වෙලා ඒ සියලු දෙනාට මරණින් මත්තේ සගමොක් සැප සලසා ගන්නට වාසනාව උදා වුණා කියලා තමයි මේ පාද පීඨිකා වස්තුව වර්ණනා කරන්නේ. පාද පීඨිකා වස්තුවෙන් අපිට සදැහැති ශ්‍රාවකයෙකුට කොච්චර සතුටක් ජනිත කරගන්න පුළුවන්ද? අහෝ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පරිභෝග කළ ඒ පාද පීඨිකා ධාතුන් වහන්සේ පවා ඊතරම් ආනුභාව සම්පන්න වුණා නේද කියලා. ඇයි ඒ ධාතුන් වහන්සේ සවනක රශ්මි මාලා විහිදුවලා තිනවා. නීල පීත ලෝහිත ඕදාත මංජෙට්ට පබස්සර කියන සවනක් ඝන බුද්ධ රශ්මි මාලාව විහිදුවා. මේ වගේම පෙළහර කතාවක් සඳහන් වෙනවා පින්වතුනි. සද්ධර්මාලංකාරයේ ඊළඟ කතා වස්තුව මේ 20 වෙනි කතා වස්තුව කාවීර පට්ටන වස්තුව. මේ කාවීර පට්ටන කියලා කියන්නේ මේ සොලී රට පැත්තට වෙන්න තිබ්බ එක. දඹදිව. එහි තිබුණා පින්වතුනි එක මිසදිටු දේවාලයක්. ඒ දේවාලේ ඒ පිරිස ඒක රාශී වෙලා බුදුරජාණන් වහන්සේට නිගා කිරීම පිණිස චිත්‍රයක් ඇඳා. ඒ චිත්‍රය තියෙන්නේ මොකද්ද? ඒ දේවාලයේ ඒ මිසදිටු පිරිස අදහන දෙවියන්ට බුදුරජාණන් වහන්සේ වැඳගෙන ඉන්නවා. එහෙම මේ චිත්‍රයක් ඇඳා. එතකොට බලන්න මේ භාග්‍යතුන් වහන්සේට අපහාස කරනවා කියන එක මහා කාරුණිකයන් වහන්සේට අපහාස කරනවා කියන එක හරියට තිබිලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තොත් එහෙනම් බුදුරජාණන් වහන්සේ හැමදැනම සත්‍ය වදාලා එච්චරයි. බුදුරජාණන් වහන්සේ සත්‍ය වදාරනකොට බොරුව තුල ඉන්න අයට පහර වැදුනා. ඒ අර බුදුරජාණන් වහන්සේ කවදාවත් ඒ වගේ ක්‍රමවේද අපහාසය, නින්දාව, මඩ ගැසීම ඒවා පාවිච්චි කළා නෑ. ඇයි භාග්‍යතුන් වහන්සේ නිකලෙස්. හැබැයි මේ නිකලෙස්සු මහා කරුණාවෙන් ලොවට සෙත සැදූ බුදුරජාණන් වහන්සේ උදෙසා නින්දා අපහාස කරන්නටම කෙලෙස් සහගත ආයු නොයෙක් සැලසුම් හැදුවා. එතකොට ඒ සැලසුමක් විදිහට චිත්‍රයක් ඇඳලා තිබුණා මේ දේවාලේ. මේ භාග්‍යතුන් වහන්සේ ඒ දෙවියන්ට වැඳගෙන ඉන්නවා. ඉතින් මේක උපාසක පිරිසට ආරංචි වුණා. උපාසක පිරිස හරි වේදනාවටපත් වෙලා ඒ ප්‍රදේශයේ පාලනය කරපු රජුර ළඟට ගියා. ගිහිලා මේකට මේ රජු ඉදිරියේ නඩුවක් දැම්මා. කිව්වා රජතුමනි අපේ බුදුරජාණන් වහන්සේ දේවාති දේව වනසේක. දෙවියන්ට දෙවි බුදුරජාණන් වහන්සේය. සක්‍රාති සක්‍ර වෙනසේක. ශක්‍රයාට ශක්‍රයා බඳුයි බුදුරජාණන් වහන්සේ. බ්‍රහ්මාති බ්‍රහ්ම වනසේක. රජතුමනි මේ ලෝකේ අපගේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හා සමාන කෙනෙක්වත් නැත. බුදුරජාණන් වහන්සේ මහා මෙරසේ නිශ්චල වූ ගුණ ඇතිසේක. මහා මුහුදසේ ගැඹුරු ගුණ ඇතිසේක. ආකාශයේසේ බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණ ඇතිසේක. නැකත් තරුවලින් පිරිවරණ ලදුව මේ අහසේ බැබලී සිටිනා සඳ මඩලසේ අපගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා පිරිවරාගෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තව වැඩ සිටිසේක. අයියෝ රජතුමනි එබඳු බුදුරජාණන් වහන්සේ උදෙසා මෙබඳු ඊතා නීච ගණයේ දෙයක් සිද්ධ කරලා නොවේ. අපට මේ අවනඩුව විසඳා දෙන සේක්වා කිව්වා. එතකොට මේ රජුරෝ මේ උපාසක පිරිස කියපු බුදු ගුණ හොඳට අහගෙන හිටියා. දැන් මේ උපාසක පිරිස සෑහෙන මේ බුදු ගුණ තොගයක් කියලා තියෙනවා. බලන්න මේ බුදු ගුණ අතර කියනවා බුදුරජාණන් වහන්සේ හරියට රජතුමනි හිමාල පර්වතයට වනරේඛාවක් වැනිසේක. කෙලස් නැමැති මලයන් සියල්ල පහ කළසේක. සතුරු සටන් ජය ගැනීමෙහි සමර්ථ මහා යෝධයෙකු මෙන් මාර සේනා මර්ධනය කළසේක. සත්තිස් බෝධි පාක්ෂික ධර්ම නැමැති ඒ උතුම්
මේ රත්නයන්ට අධිපති වන හේයින් බුදුරජාණන් වහන්සේ සක්විති රජෙකු වැනිසේක. සක්විති රජෙක් සප්ත රත්නවලට අධිපතිකම් දරනවනේ. ඒ වගේ ඒ පරියායෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නම් වූ රත්න දරන සක්විති රජෙක් වගේ ද්වේෂය නැමැති රෝගය නසන වෛද්‍යාචාර්යෝ වැනිසේක. මිත්‍යා දෘෂ්ටි නැමැති ගඩ පොළව පැලීමට මහා වෙදෙකු වැනිය. එසේහි මහරජ අපගේ බුදුරජාණන් වහන්සේම මේ ලෝකයේ සියලු දෙනා අතර අග්‍ර වන්නේය. බ්‍රහ්මයෝද බුදුරජුන්ට වඳින්නේය. දෙවියෝද බුදුරජාණන් වහන්සේට වඳින්නේය. වේපචිත්ති ආදී අසුරයෝද බුදුරජුන්ට වඳින්නේය. මහා කාලාදී නාගයෝද බුදුරජුන්ට වඳින්නේය. හැම කල්හි බුදුරජාණන් වහන්සේම පූජනීය වනසේක. මේ අනන්ත අපරිමාණ වූ සක්වලි යම්තාක් සත්වයෝ ඇද්ද ඒ සියලු සත්වයන් අතර බුදුරජාණන් වහන්සේම අග්‍ර වනසේක, ජේෂ්ඨ වනසේක, ශ්‍රේෂ්ඨ වනසේක කියන වර්ණනා කළා. මේ වර්ණනාව අහගෙන රජුරෝ හිටියා. රජුරවන්ට එච්චර ලොකුවට මේක තේරුන්නේ නැහැ. රජුරෝ එතකොට කිව්වා මේ උපාසක පිරිසට හරි මෙහිමයි. ඉතින් ඔහෙලා කියනවා නම් ඔච්චර ඔහෙලාගේ බුදුරජාණන් වහන්සේ මේ මහා ගුණ සම්පත්තියකින් යුක්තයි අග්‍රයි කියලා ඔහෙලා ওই චිත්‍රය බුදුරජාණන් වහන්සේගේ බලයෙන් වෙනස් කරලා පෙන්නන්න කිව්වා. එතකොට මේ උපාසක පිරිස කල්පනා කළා අපි බොහෝම ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගියපු අය. අපේ සරණ සීලේ ආනුභාවී. අපේ ශ්‍රද්ධාවේ ආනුභාවී අපි සත්‍යක්‍රියා කරමු. එහෙම හිතලා රජුරන්ට කිව්වා හොඳයි රජතුමනි. එහෙමනම් මෙහෙම කරන්න. අද සිට රජතුමනි දවස් 7ක් ඒ දේවාලයේ තියෙන චිත්‍රය රාජ්‍ය සමීපයට අරගෙන එහෙම නැත්නම් ඒ චිත්‍රේ රාජ සන්තක කරලා ඒ චිත්‍රයට මුද්‍රා තබල චිත්‍රය වහන්න. චිත්‍රය වහලා ඔබ රැකවල් සදන්න. කාටවත් එතෙන්ට කිට් වෙන්න බැරි වෙන විදිහට. දවස් 7කට පස්සේ අපි විවර කරලා බලමු. චිත්‍රයට මොකක් වෙලා තියෙද කියලා. රජුරු කැමති වුණා. එතකොට රජුරුවන්ගේ නියමයෙන් අර දේවාලයේ තිබුණු චිත්‍රය සම්පූර්ණයෙන්ම වස්ත්‍රයකින් වැහුවා. ඊට පස්සේ දිවාරය දෙකේ රාජපුරුෂයෝ දාලා මේ චිත්‍රයට ආරක්ෂා යෙදුව කාටවත් කිට් වෙන්න මොකක් කරන්න බෑ. උපාසක පිරිස එදා සිට හොඳට බඹසර සිල් සමාදන් වෙලා හොඳට පිළිවෙත් පිරුවා. බුද්ධ වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ උපිදුවා. බුද්ධ සත්කාර කර කර හැමදාම හවස් කාලේ වෙනකොට සත්‍යක්‍රියාවක් කරනවා. අපි දිවි හිමියෙන් තෙරුවන් සරණ ගියා කියලා කියන්නේ ඒකාන්ත සත්‍යය. දැන් මේ වෙලාවේ ඒ දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ බුදුරජාණන් වහන්සේට නිගාවන පරිදි ද්වේෂ සහගතව කරවපු යම් කටයුත්තක් තියෙනවා. මේ බොහෝ කල් අයහපත පිණිස පවතින එකක්. ඒ කරවූ අයටත් මතු අනාගතයටත්. ඒ නිසා මේකට දෙවිවරු මැදිහත් වෙන්න ඕන. දෙවියෝ මැදිහත් වෙලා මේ ප්‍රශ්න විසඳන්න. එහෙම කී සත්‍යක්‍රියා කළා. 7 වෙනි දවස වෙනකොට දැන් දවස් 7ක් ගත වුණා. 7 වෙනි දවස වෙනකොට මේක සක්දිවිඳුර දැනුණා. ශක්‍ර දේවේන්ද්‍රයා මේ මොහොතේම බැලුවා මේ චිත්‍රය. ඊටාම නින්දිතයි. විස්කම් දෙව්පුතුට කතා කරලා කිව්වා දේවපුත්‍රේ මේ ප්‍රශ්නේ විසඳන්න කිව්වා. විස්කම් දෙව්පුතු මේක හරි පුදුම විදිහකට විසඳුවේ. කොහොමද විසඳුවේ? ඔන්න දවස් 7 ගත වුණා. දවස් 7 ගත වුණාට පස්සේ රාජු ඇතුළු සියලු දෙනා එතෙන්ට ගිහිල්ලා ඔන්න චිත්‍රය විවර කළා. චිත්‍රය විවර කරනකොට සත්‍ය සිදු වෙලා. විය යුතු දේ සිදු වෙලා. තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේට අර දෙවියා වන්දනා කරගෙන ඉන්න විදිහේ එක මේ චිත්‍රය තියෙනවා. කලින් දේශ සහගතව ඇඳ එක හාත්පස වෙනස් වෙලා. බුදුරජාණන් වහන්සේම ලොව අග්‍රයි. ඒ ලොව අග්‍රයි කියන එක සත්‍යයක් බවට පත් වෙලා අර චිත්‍ර සටහනේ. ඉතින් රජුරුව මේ මොහොතේම බුදුරජාණන් වහන්සේව සරණ ගියා. අර දේවාලේ රජු බිඳවන්න කල්පනා කළා. මේ ආගමකට පහර ගහන්න ඊටාම දේශ සහගතව නිර්මාණය වෙච්ච මේ දේවාලය උන්නේ මේ දේවාලය වෙනුවට මෙතන බුදුරජුන්ටම වෙහෙරක් කරනවා කියලා
ඒ දේවාලය වෙනස් කළා කියනවා බුදුරජාණන් වහන්සේ උදෙසා විහාරයක් විදිහට. ඉතින් ඒ තමයි කාවීර පටුනේ සිද්ධ වෙච්ච සිදුවීම. බලන්න පින්වතුනි අපි කවුරුත් ඊටාම සාදරයෙන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ කොයි තරම්නම් පුදුම සහගතද. ඒ බඳු පුදුම සහගත වූ අතිශය විස්මය ජනක වූ සත්‍යෙම්ම විස්කම්පේ සත්‍යෙම්ම සැනසෙල්ලටපත් ශාස්ත්‍රු රත්නයක් අපට සරණයන්ට ලැබුණා කියන සතුට ඇති කරගන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අනේ මේ අපේ මාතෘ භූමියේ බොහෝ වැඩ ඉන්නවා නේද? ඒ ධාතුන් වහන්සේලා වැද ගන්න වාසනාව මට ලැබුණා කියලා සතුට වෙන්න. කල්යාණ මිත්‍රයන් වහන්සේලා බණපද කියනකොට අනේ අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කියා දෙනවා. අපට මේ බුදු ගුණ අහන්ට වාසනාව ලැබුණා නේද කියලා. ගොඩාක් සතුට වෙන්න. අපි කාටද මේ මනුස්ස ජීවිතේ මේ දුර්ලභව ලද මනුස්ස ජීවිතේ තව තවත් බලවත් ලෙස බුදු සරණේ දහම් සරණේ සංඝ සරණේ පිහිටා තෙරුවන් සරණ ගියපු ශ්‍රාවක ශ්‍රාවිකාව විදිහට සම්බුද්ධ ශාසනයේ පිළිසරණ ලබන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්ම දානයේ සිද්ධ වුණේ මේ මාසේ 29 වෙනි දින අද දවසේ 89 වෙනි ජන්මදිනයේ යෙදෙන පින්වත් UH ලුසි නෝනා උපාසිකා මෑණියන්ට පින් අනුමෝදන් පිණිස මෑණියන් මේ සියලු පින් අනුමෝදන් වෙලා මෑණියන්ට නිදුක් නිරෝග සුව සැලසේවා දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා තව තවත් සුවසේ ධම්මගේ හැසිරෙන්න ලැබේවා මෑණියන්ට ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙවියෝ සාදරයෙන් පහන් සිතින් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සග්දෙවිදානෝ පින් අනුමෝදන් වෙත්වා. සතරවරන් දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. විස්කම් දෙව්පුතු පින් අනුමෝදන් වෙත්වා. ලංකා භූමියට රැකවල් සදන සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. සුමන සමන් දෙව් රජුත පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් අනුමෝදන් වන දෙවිවරු දෙව් සැපින් වැඩෙත්වා. ඒ දෙවියෝ නිරතුරු අප හැම දිනාව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලු පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරන මහා සංගරුවනද පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලා සිල්මෑණියන් වහන්සේලා පින් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂාවෙන් සිටින සියලු උපාසක උපාසිකාවෝද පින් අනුමෝදන්ව ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. අද ධර්ම දාන සිදු කරන ඒ සුපින්වතුන්ලාගේ නමින් මියයන්ට යෙදුනා වූ සියලු ඥාති සමූහයා පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරමු. අද ධර්ම දානයන් සිදු කළේ ප්‍රධාන අරමුණක් සිත්හි දරාගෙන තමන්ගේ ආදරණීය මෑණියන්ගේ 89 වෙනි ජන්මදිනය නිමිති කරගෙන මෑණියන්ට පින්පෙත් අනුමෝදනා ආශිර්වාද එකතු කරන අදහසින් අංක 358 වීරනගර ත්‍රිකුණාමලය යන ලිපිනේ පදිංචි පින්වත් MPM රජිත සංජය මහත්මයාත් MP තිලිනි ඉසංකා මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා දරුවන් මුණුපුරු මිනිපිරියන් ඇතුළු සියලු දෙනා ඒකරාශී වෙලා සියලු දෙනා මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනුහසින් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ආශිර්වාදයෙන් පින් අනුමෝදන්ව සතුට වෙන සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව ලබත්වා දීර්ඝායුෂ ලබත්වා තමන්ගේ ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී කටයුතු දියුණුවටපත් වේවා. දරුවන්ගේ මුණුපුර මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ජීවිතේට පෙනෙන නොපෙනෙන බාධා වෙත්නම් සියල්ල දුරු වෙත්වා. තවදුරටත් කලන මිතුණු ඇසුරේ සුවසේ පින් කරන්ට ලැබේවා. සුවසේ ධම්මග දිනු කරන්ට ලැබේවා. ජීවිතේට යහපත සදන කලන මිතුරෝම නිති මුණ ගැහෙවා. අසත්පුරුෂ ඇසුරක් නම් නොවේවා. පින්වතුන්ලා හැම දිනාට මේ ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළ සුවසේ පින් දහම් රැස් කරගෙන ගුණ දහම් දිනු කරගෙන ගෞතම සාසනය තුළ ධර්මාවබෝධයට සුදුසු ආකාරයෙන් තමන්ගේ ජීවිත හැඩගස්ව ගන්නට ලැබේවා.
අද ධර්ම දාන සිදු කළ පින්වතුන්ලාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට, සුපින්වතුන්ලාට සුවසේ දහම් ඇසීම පිණිස මේ ධර්ම දේශනාවන් මේ විදිහට පින්වතුන්ලා වෙත අරගෙන එද්දී ඒ උදෙසා ලොකු කැපකිරීමක් කරන ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාට, ඒ වගේම සුපින්වත් සියලු දෙනාට මේ ගෞතම සාසනය ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.